everyone. ලංකනින් මෙල්බන් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. I think අද මම කතා කරන්න යන්නේ මම ඕස්ට්‍රේලියාවේ මෙහි ජීවත් වෙන full time වැඩ කරන කෙනෙක් විදිහට මට යන වියදම් ගැන. ඉතින් මම කලින් වීඩියෝ එකක් කරා ඕස්ට්‍රේලියාවේ ගුරු වැටුප ගැන. ඒ මොකද මමත් ඕස්ට්‍රේලියාවේ ටීචර් කෙනෙක් නිසා. ඉතින් ඒක බලපු සමහරක් අයට වැරදි වැටහීමක් ඇවිල්ලා තිබ්බා. ඩොලර් වලින් මම එතන ලක්ෂ ගණන් පඩි වගේ කිව්වා. ඉතින් ඒක බලලා ගොඩක් අය හිතුවා ගොඩාක් සල්ලි හොයන්න පුළුවන් සෑහෙන ඉතුරු කරනවා ඇති. ඉතින් මම ලක්ෂපතියෙක් කෝටිපතියෙක් එහෙම වෙන්න ඇති කියලා. ඉතින් එතනදිත් මම පොඩ්ඩක් විස්තර කරා මතක තියාගන්න කියලා කට්ටියට අපි ඩොලර් වලින් හම්බ කරනවා වගේම අපි ඩොලර් වලින් තමයි වියදම් කරන්නෙත් කියලා. ඉතින් ඒ නිසා ගොඩක් වෙලාවට අපිට ඩොලර් සහ රුපියල් ටිකක් සංසන්දනය කරන්න අමාරුයි. මොකද අපි වියදම් කරන්නේ ඩොලර් වලින් නිසා. ඉතින් ඒ නිසා මම හිතුවා මට යන වියදම් ගැනත් වීඩියෝ එකක් හදන්න ඕනේ කියලා. ඉතින් ඒ ගුරු වැටුප පිළිබඳ වීඩියෝ එක ඔයගොල්ලෝ බැලුවා නම් දකින්න ඇති මම එතනදී කිව්වා ග්‍රැජුවේට් ටීචර් කෙනෙක්ට ඒ කියන්නේ ඕගොල්ලෝ කෝස් එක ඉවර කළා පළවෙනි අවුරුද්දේදීම ඕගලන්ට සාමාන්‍යයෙන් ටැක්ස් කැපුණට පස්සේ වාර්ෂිකව ඩොලර් 57000ක් විතර හොයන්න පුළුවන් කියලා ටීචර් කෙනෙක් විදිහට. ඉතින් ඒක මාසෙට 12න් බෙදලා බැලුවහම සාමාන්‍යයෙන් මාසෙකට ඩොලර් 4700ක් විතර හම්බ වෙනවා. ඉතින් මම දැන් ඊට වඩා මම ග්‍රැජුවේට් ටීචර් කෙනෙක් නෙමෙයි. දැන් මගේ ෆස්ට් ඉයර් එක ඉවරයි. ඉතින් එතකොට මට ඊට වඩා සැලරි එකක් හම්බ වෙනවා. ලොකු වැඩිවීමක් නෙමෙයි. නමුත් ඊට අමතරව මට තව ඉන්කම් ස්ට්‍රීම්ස් උත් තියෙනවා පොඩ්ඩක්. මොකද මම ප්‍රයිවට් ක්ලාසස් එහෙම කරනවා. ඉතින් ඒ වගේ ඉන්කම් ස්ට්‍රීම්ස් තියෙනවා. නමුත් මම ඒ දේවල් අයින් කළා මගේ ෆුල් ටයිම් ජොබ් එකකින් හම්බෙන මම අර ග්‍රැජුවේට් සැලරි එක තමයි මගේ ඉන්කම් ලෙවල් එක කියලා සලකලා ඔයගලන්ට ඒ හා සාපේක්ෂව මට යන වියදම් පිළිබඳව කතා කරන්න. ඉතින් එතකොට මගේ ඉන්කම් එක 4700ක් මාසෙට කියලා තමයි අපි මෙතනදී ගණන් ගන්නෙ. ඉතින් දැන් අපි බලමු මොනවද මට යන වියදම් කියලා. ඉතින් මම නෝට්බුක් එකක ලියාගත්ත ඔක්කොම වියදම් නැත්තම් එකක් හරි මිස් වෙයි කියලා. ඉතින් මේක බැලුවාම මට යන ලොකුම වියදම තමයි මේ අපාර්ට්මන්ට් එකට යන රෙන්ට් එක. ඉතින් මේ අපාර්ට්මන්ට් එක කාමර දෙකක් සහ බාත්රූම් දෙකක් තියෙන අපාර්ට්මන්ට් එකක්. ඉතින් මේ සඳහා මම ඩොලර් 1650ක් ගෙවනවා මාසෙකට. ඉතින් ඒක තමයි ඇත්තටම මගේ යන ලොකුම වියදම. දැන් මෙතනදී මම ඉන්නේ තනියම. නමුත් මං හිතන්නේ මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරේ නැහැ. මං තනියම ඉන්න කලින් මම මේ ගෙදර රෙන්ට් එකට ගත්තු කාලෙම මං මගේ එක කාමරයක් රෙන්ට් එකට දීලා තිබ්බා. ඇත්තටම ඔයගොල්ලෝ යාව දැක්ක සුරේෂි නංගි මගේ Coffee with Angie එපිසෝඩ් එකකටත් ආවා ඒ නංගියා නර්සින් නංගි කෙනෙක්. ඉතින් එයා මගේ ගෙදර කාමරයක් රෙන්ට් කරලා හිටියා. මාස 8ක් විතර හිටියා එයා මාත් එක්ක. ඉතින් ඊට පස්සේ එයා වැඩ කරන තැනට ළඟ තැනක් හම්බෙලා එයා ගියා. ඉතින් අපි තාමත් කතා බහ කරනවා මගේ හොඳ යාළුවෙක්. ඉතින් ඒ ඉන්න කාලේ එතකොට එයා මට ඩොලර් 800ක් පේ කරා රෙන්ට් එක විදිහට. ඉතින් එතකොට මට රෙන්ට් එක ඒ කාලේ මට එයාගෙන් 800ක් හම්බෙන නිසා එතකොට මගේ අතින් ගියේ තව 850යි. ඉතින් ඇත්තටම දැන් මේ විදිහට අපාර්ට්මන්ට් එක තනියම යූස් කරනකොට ටිකක් ලොකු පාඩුවක් තියෙනවා. මොකද දැන් මං 1650ක් අතින් ගෙවන නිසා. නමුත් ඒ නංගි ගියාට පස්සේ මම තව කෙනෙක්ව දාගත්තේ නැහැ. අනික කොරෝනා වෛරස් එක ලොක්ඩවුන් ඔය ASCII. ඉතින් ඒ නිසා මම තාම ඒක ගැන බලලා නැහැ. ඉතින් මේ අවස්ථාවේ තනියම ඉන්නකොට 1650ක් ගෙවන්න සිද්ධ වෙනවා. හැබැයි මං ඒක ඉස්සර ඉඳන්ම එහෙම ගෙවුවේ නැහැ. මොකද කාමරේ රෙන්ට් එකට දීලා තියෙන කාලෙදී මට එයාගෙන් 800ක ඉන්කම් එකක් ආවා. නමුත් දැන් මම 1650ක් ගෙවනවා සම්පූර්ණ ගෙදරටම. ඒක තමයි මට තියෙන ලොකුම වියදම. දෙවනියට ලොකු වියදම තමයි මට යන ග්‍රොසරි බිල් එක. ඉතින් සාමාන්‍යයෙන් මම බජට් කරලා තියෙනවා සතියකට මම ඩොලර් 150ක් වියදම් කරනවා කියලා උපරිම. ඉතින් එතකොට කියන්නේ ගොඩක් වෙලාවට මගේ ග්‍රොසරි බිල්ස් 70ක් 80ක් 100ක් වෙන වෙලාවලුත් තියෙනවා. ඉතින් ඊට අමතරව පොඩ්ඩක් එළියෙන් කෑවොත් මොන හරි ටේක් අවේ ගත්තොත් අන්න ඒවටත් එක්ක දාලා තමයි මම 150ක් කියලා හදලා තියෙන්නේ සතියකට. ඒක තමයි මගේ බජට් එක. ඉතින් ඒකෙන් කියවෙන්නේ නැහැ මං හරියටම 150ම යූස් කරනවා කියලා. සමහර සති තියෙනවා මට ඩොලර් 100යි යන්නේ. සමහර සති තියෙන්න පුළුවන් ටිකක් වැඩිපුර එක්ක පාටි එකට මොන හරි එහෙම කවුරු හරි ගෙදරට එන දවසක හරි ඒ වගේ මම වැඩිපුර කෑම ටිකක් අරගෙන 170ක් වගේ 200ක් යන අවස්ථාවක් තියෙනවා. ඉතින් ඕක චුට්ටක් එහාට මෙහාට වෙනවා. නමුත් මම බජට් කරලා තියෙන්නේ සතියට 150ක් යනවා කියලා. ඉතින් එහෙම ගත්තම මාසෙට ඩොලර් 600ක් මම වෙන් කරලා තියෙනවා මගේ ග්‍රොසරිස් සහ කෑම බීම සඳහා.
ඉතින් ඊළඟට මට යන ලොකුම බිල් එක තමයි ඉලෙක්ට්‍රිසිටි බිල් එක. ඉතින් මේක එක එක කාලෙට චුට්ටක් වෙනස් වෙනවා. දැන් සමර් කාලේ නම් සාමාන්‍යයෙන් ඩොලර් 120ක් වගේ තමයි ආවේ. නමුත් මේ දවස්වල වින්ටර් සීසන් එක නිසා එකපාරක් මට ඩොලර් 180කුත් ආවා. ඉතින් ඒ මොකද මම කියන්නේ සමහරක් අයට මීට වඩා සෑහෙන අඩු බිලක් එන්න පුළුවන්. නමුත් මට ටිකක් සීතල දැනෙනවා වැඩි අනිත් අයට සාපේක්ෂව. ඉතින් දවල් වලටත් මම ගොඩක් වෙලාවට ගෙදර ඉන්නවා නම් හීටර්ස් එහෙම දාලා තියෙන්නේ. ඉතින් ඒක අනිවාර්යෙන්ම අපි පාවිච්චි කරන අනුව වෙනස් වෙනවා. ඉතින් මේ ලිවිං රූම් එකෙත් AC සිස්ටම් එකක් තියෙනවා. ඒ වගේම මගේ බෙඩ්රූම් එකෙත් මම වෙනම හීටර් එකක් තියාගෙන ඉන්නවා. ඒක ෆුල් මුළු රෑම ඔන් තියෙන්නේ. මොකද මං ආස නැහැ සීතලට නිදා ගන්න. ඉතින් ඒකත් මං කලින් කිව්වා වගේ එක එක්කෙනා පාවිච්චි කරන අනුව තමයි. ඉතින් මට හිතුණා සීතලේ දුක් විඳ ඉන්න ඕනේ නැහැනේ කියලා මම ටිකක් හීටරේ කිසි ගාණක් නැතුව පාවිච්චි කරනවා. ඉතින් එළියට යද්දි ඕෆ් කරලා යනවා. එහෙම නාස්ති කරන්නේ නැහැ. නමුත් ඉලෙක්ට්‍රිසිටි බිල් එක සාමාන්‍යයෙන් ඩොලර් 180ක් වගේ මට එනවා. ඉතින් මේක ලොකුවට එහා මෙහා වුන් නැහැ. අර සුරේෂි නංගි ඉද්දිත් ඒ කියන්නේ දෙන්නෙක් ඉන්නකොට. ඒ මොකද එයා ගොඩක් හිටියේ සමර් කාලේ. එයා ඉන්නකොටත් සාමාන්‍යයෙන් 180ක් වගේ තමයි ගියේ. එයා නැතිකොට දැන් ගිය මාසේ සමහර මාසවල 150ක් වෙනවා. 140ක් වෙනවා. ඉතින් ওই වගේ ප්‍රමාණික රේන්ජ් වෙනවා. ඉතින් මම දල වශයෙන් මෙතන ඔයගලන්ට 180ක් විතර යනවා කියලා දානවා. ඒක ටිකක් වැඩි බිල් එකක්. ඒක මම දන්නවා. දැන් මේකේ සමහරට ඔස්ට්‍රේලියාවේ ඉන්න අනිත් අය කමෙන්ට් කරයි. හැබැයි මතක තියාගන්න මම ටිකක් හීටර්ස් එහෙම වැඩිපුර දාන කෙනෙක්. ඉතින් ඒකයි මට එච්චර බිල් එකක් යන්නේ. ඉතින් ඉලෙක්ට්‍රිසිටි ගැන කතා කරපු නිසා මම අනිත් බිලුත් ඒ ටික ඒ හා සමාන බිල් ටිකත් දැම්ම මෙතනදිම කියන්නම්. වතුර බිල තමයි අඩුවෙන්ම යන බිල යුටිලිටි බිල් එක. ඉතින් මෙහි සාමාන්‍යයෙන් මට වතුර බිල එන්නේ මාස 3කට සැරයක්. ඒක නම් බොහොම අඩු ප්‍රමාණයක් ඉන්නේ ඩොලර් 40ක් ඩොලර් 50ක් වගේ 50කට වඩා නම් කවදාවත් යන්නේ නැහැ. ඉතින් ඒක මාස 3ෙන් බෙදුවාම සාමාන්‍යයෙන් ඩොලර් 15ක් වගේ තමයි මට වතුර බිලට යන්නේ මාසෙකට. ඒ වගේම මගේ ගෙදර ගෑස් කුකර් එකක් තියෙනවා. ඉතින් ගෑස් එකට සාමාන්‍යයෙන් මාසෙකට මට බිල එනවා ඩොලර් 50ක් විතර. ඉතින් මම මීල් ප්‍රෙප් කරත් ඔය ඉඳලා හිටලා මොන හරි හවසට මොන හරි රත් කරගත්තොත් හැදුවොත් ඉතින් ඒ නිසා ගෑසුත් සාමාන්‍යයෙන් පාවිච්චි කරනවා. අනික මම ගොඩක් වෙලාවට බේක් කරනවා. ඒ වගේ දේවලුත් කරනවා. ඉතින් මට ඩොලර් 50ක් වගේ තමයි දල වශයෙන් එන්නේ. මේක මාසෙන් මාසෙ වෙනස් වෙනවා. නමුත් දල වශයෙන් ඩොලර් 50ක් එනවා මට ගෑස් බිල් එක. ඊළඟට මගේ කාර් එකට යන වියදම් ගැන කතා කරන්නම්. ඉතින් මගේ කාර් එකට මම ෆුල් ඉන්ෂුරන්ස් එකක් අරගෙන තියෙන්නේ. ඒක මම පටන් ගද්දි නම් 110ක් වගේ ගෙව්වේ. නමුත් මේ අවුරුද්දේ ඒගොල්ලෝ ඒක වැඩි කරා. ඉතින් මොකද මගේ අතින් ඇත්තටම මම තව කාර් එකකට රිවර්ස් කළා. එතන මම පොඩි ක්ලේම් එකක් කරා. මේ මගේ අතින් ඒක මගේ වැරද්දෙන් උනේ. ඉතින් ඒ නිසා පොඩ්ඩක් මගේ ප්‍රීමියම් එක වැඩි වුණා. ඉතින් ඩොලර් 125ක් මම මේ අවුරුද්දේ ගෙවනවා මාසෙට මගේ කාර් ඉන්ෂුරන්ස් එක සඳහා. හැබැයි ඒක ෆුල් ඉන්ෂුරන්ස් එකක්. ඒ වගේම වින් ස්ක්‍රීන් කවර් ඔය වගේ තව ඇඩිෂනල් එක කවර්ස් උත් මම එකට දාලා තියෙනවා. රෝඩ් සයිඩ් ඇසිස්ටන්ස් කියලා. ඒ කියන්නේ කාර් එක මගදී නැවතුනොත් කවුරු හරි ඇවිල්ලා හෙල්ප් කරනවා නේ වගේ එක ඒවා දාලා තියෙනවා. ඉතින් මට ඉන්ෂුරන්ස් එක සඳහා ඩොලර් 125ක් යනවා. මීට අමතරව අපි ඔස්ට්‍රේලියාවේ කාර් රෙජිස්ට්‍රේෂන් එකක් ගෙවන්න ඕනේ අවුරුදු පතා. ඉතින් ඒක අවුරුද්දට ඩොලර් 880ක් යනවා. මම ඒක අවුරුද්දටම එකපාර ගෙවන්නේ නැහැ. මම සාමාන්‍යයෙන් මාස 3න් 3ට ගෙවන්නේ. ඉතින් එතකොට මාස 3කට වැටෙන්නේ ඩොලර් 220ක් වගේ. මේකෙදිත් මම කරන්නේ මම බජට් එක මාසෙට හදන නිසා මම ඕක බෙදලා දල වශයෙන් ඩොලර් 80ක් වගේනේ එතකොට යන්නේ. ඒ කියන්නේ 80 වරක් තුන 240. ඉතින් 20ක් වැඩිපුරක් තියෙනවා. ඉතින් 80ක් මම වෙන් කරනවා හැම මාසෙම මගේ රෙජෝ එක කියලා කියනවා. රෙජිස්ට්‍රේෂන් එක මෙහි කෙටි කරලා රෙජෝ කියලා කියන්නේ. ඉතින් ඒ රෙජිස්ට්‍රේෂන් එක සඳහා මම මාසෙට ඩොලර් 80ක් වෙන් කරනවා. හැබැයි ඒ 80 තුනක් එකතු කරලා මාස 3න් 3ට තමයි ඒක ගෙවන්නේ. ඉතින් මාසෙකට ගත්තම ඩොලර් 80ක් යනවා කාර් රෙජිස්ට්‍රේෂන් එකට. ඊට අමතරව පෙට්‍රල් බිල. ඉතින් මේක එක එක්කෙනා ට්‍රැවල් කරන ප්‍රමාණය අනුව වෙනස් වෙනවා. දැන් අද මගේ වියදම් කතා කරන හින්දා මම කියන්නම් මම සාමාන්‍යයෙන් ඉස්කෝලේට මම යන ඉස්කෝලේට ගොඩාක් දුරින් නෙමෙයි ඉන්නේ ටිකක් ළඟ ඉන්නේ. මට යන්නේ විනාඩි 10ක් 15ක් ඇතුළත වගේ මට යන්න පුළුවන් ඉස්කෝලේට. ඉතින් මම සාමාන්‍යයෙන් සති දෙකකට සැරයක් තමයි පෙට්‍රල් ගහන්නේ. මේ ගහනකොට මම ෆුල් ටැංක් ගහනවා. ඉතින් එතකොට ෆුල් ටැංකයක් ගහන්න මට සාමාන්‍යයෙන් එක පෙට්‍රල් ප්‍රයිස් අනුව වෙනස් වෙනවා. ඩොලර් 50ත් 60ත් අතර වගේ යනවා. ඉතින් ගොඩක් වෙලාවට මට මාසෙකට ඩොලර් 100ක් වගේ තමයි යන්නේ පෙට්‍රල් වලට. අනික මේ දවස්වල ලොක්ඩවුන් හින්දා ගෙදර ඉන්නේ. ඉතින් මම හිතන්නේ මේ මාසෙට මම එකපාරයි පෙට්‍රල් ගැහුවේ. ඉතින් ඒක එහෙම වෙනස් වෙනවා. නමුත් ඉස්සර ඉස්කෝලේ යන දවස්වල මම සාමාන්‍යයෙන් මාසෙකට දෙපාරක් වගේ පෙට්‍රල් ගහනවා. ඉතින් මට ගියේ ඩොලර් 100යි. මොකද මම ගොඩක් ඉස්කෝලේට ළඟින් ඉන්න නිසා.
ඊළඟට ෆෝන් සහ ඉන්ටර්නෙට් බිල් එක ගැන කතා කරන්නම්. මේ ඉන්ටර්නෙට් එකයි ෆෝනුයි ඔක්කොම මං එකම ප්‍රොවයිඩර් ගෙන් අරන් තියෙන. ඉතින් තනි බිලක් එන්නේ මට. ඉතින් මට 150ක් තමයි එන්නේ. මේකේ 75ක් යන්නේ ගෙදර Wi-Fi වලට ඉන්ටර්නෙට් එකට. මෙහි NBN කියලා සිස්ටම් එකකින් තමයි ඉන්ටර්නෙට් හම්බෙන්නේ, high speed ඉන්ටර්නෙට්. ඉතින් ඒකට මම $75ක් ගෙවනවා. ඉතුරු 75 150න් යන්නේ 40ක් යනවා මං Samsung S21 ෆෝන් එකක් ගෙවන ක්‍රමයට අරන් තිනවා ඒගොල්ලන්ගෙන්. ඉතින් $40ක් මම ෆෝන් එකට ගෙවනවා. ඒ වගේම $35ක ප්ලෑන් එකක් අරන් තිනවා SIM එකක්. ඒකේ data තියෙනවා මං හිතන්නේ 40GB ද කොහෙද. ඒ වගේ එක එක facilities තියෙනවා. ඉතින් ඒ ඔක්කොම ඕස්ට්‍රේලියාවේ ඕනම නම්බර් එකකට free, SMS free. ඉතින් ඒ වගේ facilities තියෙන ප්ලෑන් එකක් අරන් තින්නේ $35යි. ඉතින් ඒක combine කරාම එතන $75යි, ඉන්ටර්නෙට් බිල 75යි, සම්පූර්ණ බිල 150ක් එන්නේ. ඉතින් මගේ provider මෙහි ඉන්නවා Vodafone කියලා. ඉතින් Vodafone කියන ප්‍රොවයිඩර් ගෙන් තමයි ඒගොල්ලන්ට තමයි මම 150ක් ගෙවන්නේ මාසෙකට ෆෝන් සහ ඉන්ටර්නෙට් සඳහා. ඊට අමතරව මම private health insurance එකක් අරගෙන තියෙනවා Bupa කියන health insurance එකෙන්. ඉතින් ඒක ගොඩක් දේවල් cover වෙනවා. ඉතින් ඒකට මම $125ක් ගෙවනවා මාසෙකට health insurance එක සඳහා. මේ දවස්වල ජිම් යන්න නැති වුණාට මම ජිම් membership එකකට ගෙවනවා. ඉතින් අපේ ගෙවල් ළඟ ජිම් එකක් තියෙනවා. ඒකට මම $40ක් ගෙවනවා. ඒක සති දෙකෙන් දෙකට ගෙවන්නේ. සති දෙකකට $20ක් යනවා. ඉතින් සති 4ට එතකොට මාසෙකට $40ක් මම මගේ ජිම් membership එක සඳහා ගෙවනවා. ඉතින් ඔය ටික තමයි මගේ යන වියදම් ටික ග්‍රොසරි බිල් එකත් ඇතුළුව. මම පැත්තෙන් ඕගලන්ට සම්පූර්ණ ඔක්කොම විස්තර ටික දාන්නම් කොස්ට් එක දැන් ස්ක්‍රීන් එකේ. එකතු කරලා බලන්න මම ටෝටල් එකක් හදාගත්තේ නැහැ. හරි. ඉතින් ඔය ප්‍රයිසස් ටික එකතු කරලා බැලුවාම මට ටෝටල් කොස්ට් එක 3115ක් ආවා. ඉතින් ඒක තමයි මගේ මේ දවස්වල වියදම. 3115ක්. එතකොට මං දැන් කිව්වානේ මගේ ග්‍රැජුවේට් සැලරි එකට හදන්නම් මම. මීට වඩා මට හම්බෙනවා. ඉතින් මීට වඩා මගේ සේවිං එක ටිකක් වැඩි. ඉතින් මං ඒවා අනිත් ඒවා ෂෙයා කරන්න යන්නේ නැහැ. මම සැලරි එකට ඔයගලන්ට හදලා පෙන්නන්නම්. ඉතින් සාමාන්‍යයෙන් 4700ක් විතර අපිට මාසෙකට ගන්න පුළුවන් graduate teacher කෙනෙක් විදිහට. ඉතින් 4700න් 3115 අඩු කරාම දල වශයෙන් $1585ක් විතර අපිට සේව් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔක්කොම වියදම් කරලා අපිට වෙනම සේවිංස් account එකකට දාන්න පුළුවන් $1585ක්. ඉතින් දැනට ඒ වගේ ප්‍රමාණයක් තමයි මට එකතු කිරීමේ හැකියාව තියෙන්නේ. හැබැයි ඒගොල්ලන්ට මතක ඇතිනේ මම කිව්වා මගේ ලොකුම වියදම රෙන්ට් එක කියලා. ඉතින් මම මේ කාමරේ වෙන කාට හරි ආපහු රෙන්ට් කරොත් එහෙම මට එතනින් $800ක් තව ඉන්කම් එකක් විදිහට ගන්න පුළුවන්. ඉතින් එතකොට ඒ 800ත් මට සේව් කරන්න පුළුවන්. මම ඒ කාමරේ කාට හරි දුන්නොත් එහෙම එතකොට මට ඩොලර් මං හිතන්නේ 1500යි 800යි ඩොලර් 2300ක් විතරම ලේසියෙන්ම සේව් කරගන්න පුළුවන්. මං ඒ විදිහට තව කාත් එක්ක හරි මේ රූම් එක ෂෙයා කරොත්. ඉතින් ඒකත් මතක තියාගන්න මම දැනට ෆුල් රෙන්ට් එක ගෙවන නිසා තමයි මෙච්චර මගේ වියදම වැඩි. නමුත් අර සුරේෂි නංගි හිටපු කාලේ මට රෙන්ට් එකට ගියේ හරියටම දැන් ගෙවනවා ප්‍රමාණයෙන් භාගයයි. ඉතින් දැන් කෙනෙක් අහන්න පුළුවන් ඇයි එහෙනම් කාට හරි රෙන්ට් එකට දෙන්නේ නැත්තේ මේ කාමරේ කියලා. ඉතින් සුරේෂි නංගි ගියාට පස්සේ ඔයගොල්ලෝ දන්නවා මට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. ඉතින් අපේ පොඩි ෆියුචර් ප්ලෑන්ස් ටිකක් තියෙනවා. කවදා හරි පොඩක් එකට ජීවත් වෙන්න. ඉතින් ඔයගොල්ලෝ දන්නවද දන්නේ මෙහි සාමාන්‍යයෙන් අපි අපාර්ට්මන්ට් එකක් ගන්නකොට අවුරුද්දක් හෝ ඊට වැඩි ප්‍රමාණයකට අපි ලීස් එකක් අත්සන් කරන්න ඕනේ. ඉතින් ඒක අපි අවුරුද්දෙන් අවුරුද්ද රිනියු කරන්න ඕනේ. සමහර වෙලාවට අපිට මාස්පතා යන්න ඒගොල්ලෝ අවස්ථාව දෙන අවස්ථාවක් තියෙනවා. නමුත් ගොඩක් අය අවුරුද්දෙන් අවුරුද්දට සයින් කරනවා. ඉතින් එතකොට දැන් මගේ බොයිෆ්‍රෙන්ඩ් එයා ඉන්න අපාර්ට්මන්ට් එකට එයා ඒ වගේ ලීස් එකක් සයින් කරලා තියෙන්නේ. ඉතින් එතකොට සාමාන්‍යයෙන් ඒ වගේ ලීස් එකක් මැදදී එතනින් අයින් වුණොත් එහෙම අපිට සමහරලාට අපි එතනට ගෙවපු අර බොන්ඩ් එක වගේ කියන තැන්පතුවක් වෙනම ගෙවනවා. ඒක සමහර වෙලාවට නැති වෙන්න පුළුවන්. අනික මේ පැන්ඩමික් එක ASCII එතකොට රියල් එස්ටේට් එක්කෙනාට තව අයව හොයාගන්න බැරි වුණොත් එහෙම එතන ඒගොල්ලෝ තව වියදමක් charge කරන්න පුළුවන්. ඒ වගේ එතන පොඩක් කොම්ප්ලිකේෂන්ස් ටිකක්
තියෙනවා. ඉතින් එයාගේ ලීස් ඇග්‍රීමන්ට් එක ඉවර වෙනකන් තමයි ඉන්නේ. ඉතින් ඒ නිසා තාම අපි හරි තීරණයක් එහෙම අරගෙන නැහැ. නමුත් ඉස්සරහට ඒ වගේ පුංචි ප්ලෑන් එකකුත් තියෙන නිසා තමයි මේ විදිහට ඉන්නේ. ඉතින් ඇත්තටම වාසි දෙන්නෙක් ඉන්නවා නම් මොකද එතකොට රෙන්ට් එක සහ බිල් හැම එකක්ම දෙකට බෙදාගෙන අපිට කොස්ට් එක ෂෙයා කරගන්න පුළුවන්. ඉතින් දැනට යන වියදම් ටික තමයි මේක. හැබැයි මං කාත් එක්ක හරි මේ ගෙදර ෂෙයා කරොත් එහෙම බිලුයි රෙන්ට් ඒ හැම දෙයක්ම ෂෙයා කරගෙන ඉන්නවා නම් මට මීටත් වඩා එකතු කරගන්න පුළුවන්. ඉතින් මම ස්ක්‍රීන් එකේ ඔයගලන්ට දානම් අර විදිහට කාව හරි එක ඉන්නවා නම් මට රෙන්ට් එකෙත් ඉතුරුවක් වෙනවා. ඒ වගේම බිලුත් බෙදාගෙන ගෙවුවොත් එහෙම ගොඩක් වෙලාවට ඩොලර් 1000ක් විතර තව මට සේව් කරන්න පුළුවන්. ඉතින් දැනට මම සේව් කරන්නේ ඩොලර් 1585ක් වගේ, ඩොලර් 1600ක් වගේ. නමුත් ඩොලර් 2500ක් විතරම ඉතුරු කරගන්න හැකියාව තියෙනවා මම තව කෙනෙක් එක්ක ෂෙයා කරගත්තොත්. ඉතින් ඉස්සරහට ප්ලෑන් එකක් තියෙනවා. බොරු කියන්න ඕනේ නැහැ. ඉතින් ඕගොල්ලෝ මම හැමදේම මගේ ලයිෆ් එකේ ඕගොල්ලන්ට කියනවා. ඉතින් එක එක පොඩි අපේ තව තියෙන ප්‍රශ්න කීපයන් නිසා තමයි පොඩ්ඩක් ඒක අපි පෝස් කරලා තියෙන්නේ. නමුත් ඉක්මනටම ඒ වෙනස සිද්ධ වුණොත් ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම කියනවා. හරි. ඉතින් ඔන්න මම ඕගොල්ලොත් එක්ක මට යන වියදම් හැම එකක්ම ෂෙයා කරා. ඉතින් මං හිතනවා මේක මේ මට ලොකු වියදම් යනවා. මං සල්ලි හම්බ කරනවා නේ වගේ මේක මේ පුරාජේරු කරන්න අර බෝස්ට් කරන්න ඒ වගේ ලොකුකම් පෙන්වන්න නෙමෙයි මම කිව්වේ. ඔයගොල්ලෝ ගොඩක් මගේ ලයිෆ් එකේ හැමදේම දන්න නිසා ඉතින් ඔයගොල්ලෝ ඉන්ට්‍රෙස්ටඩ් ඇති කියලා මම හිතුවා. අනිත් එක මම හිතනවා මේක ඉස්සරහට ඕස්ට්‍රේලියාවට ස්ටඩි කරන්න එන්න ඉන්න අයට මේක එක්තරා ආකාරයක දිරිගැන්වීමක් වෙයි කියලා. මොකද ඕගොල්ලොත් කවදා හරි ස්ටඩීස් ඉවර කරලා ෆුල් ටයිම් වර්ක් කරන්න ගත්තට පස්සේ මෙහෙ ටිකක් සෙටල් වුණාට පස්සේ ඔයාලටත් මේ වගේ සැලරි හොඳ සැලරි එකක් අරගෙන වැඩි වියදමක් ගියාට ඩොලර් වලින් ඒත් ඕගොල්ලන්ට අතට කීයක් හරි හොඳ ගාණක් ඉතුරු කර ගන්නත් පුළුවන් කියලා ඕගොල්ලන්ව දිරිගැන්වේ කියලාත් මම හිතනවා මේ වීඩියෝ එකෙන්. බොහොම ස්තුතියි අද එකතු වුණාට. ආපහු දවසකින් එකතු වෙන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්. බයි.